ළමයි අයිබෝවන් අපි කතා කරන්නේ අද මේ අම්ල භාෂ්ම සමතුලිතතාව මේ අම්ල භාෂ්ම සමතුලිතතාවය යටතේ අපි කතා කරන පළවෙනි වීඩියෝ එක හොඳට අහගන්න මේක මූලික සිද්ධාන්ත අපි පැහැදිලි කරනවා විශේෂයෙන්ම අපි මෙතනදී කතා කරනවා අම්ල භාෂ්ම වාද සම්බන්ධ අපි ඉක්මනට ඒක කතා කරමු පැහැදිලි කියන එක එතකොට හොඳට අහගන්න අම්ල භාෂ්ම වාද අපි ගත්තොත් හොඳට අහගන්න මේ අම්ල භාෂ්ම වාද අම්ලයක් කියන්නේ මොකද්ද භස්මයක් කියන්නේ මොකද්ද කියලා මේ ලෝකේ අත දැක්වුවානේ. පැහැදිලිද? ඒකේ බිහිවෙච්ච මුල්ම වාදය තමයි ආහීනියස් වාදය. ආහීනියස් වාදය තමයි මුලින්ම බිහිවෙච්ච වාදය. ආහීනියස්. ආහීනියස් වාදයට අනුව ආහීනියස් කියන්නේ අම්ලයක් කියන්නේ ජලීය මාධ්‍යදී. මෙයා මේක අම්ලය සහ භස්මය අත දැක්වෙන නිතරම ජලීය මාධ්‍යදී. ජලීය මාධ්‍යදී H+ එකක් පිට කරනවා. උදාහරණයක් වශයෙන් HCl වගේ ජලයට දැම්මම H+ හා Cl- නිදහස් කරනවානේ. ඔය HCl වගේ අම්ල ගත්තම ඒවා H+ එකක් පිට කරනවා. එතකොට ඒවා පිට කරන්නේ ජලීය මාධ්‍යදී. ඒතර ජලීය මාධ්‍යදී H+ එකක් පිට කරනවා නම් ඒක අම්ලයක් කිව්වා. ඒ වගේම ජලීය මාධ්‍යදී ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ කට්ටිය ජලීය මාධ්‍යදී OH- පිට කරන නිසා ඒවට කිව්වා භස්මයක් කියලා. ඒතර ජලීය මාධ්‍යදී H+ එකක් පිට කරනවා නම් ඒක තමයි යා අම්ලය කියලා කිව්වේ. ජලීය මාධ්‍යදී OH- එකක් පිට කරනවා නම් අන්න ඒක තමයි යා භස්මය කිව්වේ. එච්චර. අම්ලය සහ භස්මය. පැහැදිලිද කියන එක? දැන් ළමයි හොඳට අහගන්න. ඊළඟදී දැන් මේකෙදි මේ concept එකේදී වැදගත් වෙන්නේ ජලීය මාධ්‍යයක් නේ. එතකොට අපිට ඔය ඇමෝනියා වගේ වායු ඊළඟට කැල්සියම් ඔක්සයිඩ් වගේ ඝනයන් මේවා භාෂ්මිකයි. එතකොට මේ වගේ තියෙන මේ ආම්ලික ස්වභාව භාෂ්මික ස්වභාව පැහැදිලි කරන්න ඔය වාදයේ හරියටම ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ හරියට මේක සුදුසු නෑ. ඒ කියන්නේ ඒක 100%ක්ම ඔය ඇප්ලයි වෙන්නේ නෑ. මේක හරියටම අම්ලයක් භාෂ්මයක් හැමෝගෙම වගේ ගුණාංග ආම්ලික ගුණාංග භාෂ්මික ගුණාංග පෙන්නන. ඊළඟට අපි දන්නවා AnCl3 වගේ ඒවා සංයෝග ආම්ලිකයි. ඇයි ඒවා ආම්ලික කියලා හරියටම AlBr3 වගේ ඔය නේද? ලුයිස් අම්ල අපි ඉස්සරහට වචන කියනවා ලුයිස් අම්ල කියලා. අන්න ඔය කට්ටිය ආම්ලික ගුණ පෙන්වන්නේ කොහොමද කියන එක හරියටම විග්‍රහ කරේ නෑ. ඒ නිසා මේ ආහීනියස් වාදී ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ ආව ලස්සන වාදයක්. ඒකට අපි කියනවා ලෝරි බෝන්ස්ටඩ් වාදය. අන්න ලෝරි බෝන්ස්ටඩ් වාදය තමයි මේ අම්ල භාෂා වාද තුලින් මේ සුපිරිම වාදය. ලෝරි බෝන්ස්ටඩ් වාදය. ලෝරි බෝන්ස්ටඩ් වාදය. ලෝරි බෝන්ස්ටඩ් වාදය. ලෝරි බෝන්ස්ටඩ් වාදයට අනුව හොඳට අහගන්න අම්ලයක් කියලා කියන්නේ ඒක ජලීය සීමාව අයින් කරලා දැන් යා. අම්ලයක් කියන්නේ ඕනෑම මොහොතක H+ කෙනෙක් පිට කරනවා නම් ඕනෑම තත්ත්වයකදී H+ එකක් පිට කරනවා නම් අන්න ඒක අම්ලයක්. ඕනෑම අවස්ථාවක H+ එකක් ලබා ගන්නවා නම් ඒක භස්මයක්. ජලීය වායු ඝන ඕනම කෙනෙක්ට. අන්න ඒක සාධාරණයි. දැන් බලන්න මෙතනදී උදාහරණයක් වශයෙන් මම ගන්නවා HCl. දැන් HCl ජලයට දැම්මම HCl මොකද කරන්නේ? ජලයට H+ පිට කරනවා. ඒ H+ එක HCl HCl පිට කරන H+ එක ජලය ලබාගෙන ජලයපත් වෙනවා H2O+ බවට. මේක Cl- බවට පත් වෙනවා. මේක සම්පූර්ණ විඝටනය වෙනවා. ඊළඟට අපි ගත්තොත් දුබල අම්ලයක් ගමු. ඔය ඇසිඩික් වගේ දුබල අම්ල ගමු. දැන් මේ දුබල අම්ල ජලය තුලදී සම්පූර්ණ විඝටනය වෙන්නේ නැහැ. හැබැයි යම් විඝටනය වෙනවනේ යම් ප්‍රමාණයක්. එතකොට එතනදී පිට කරන H+ දුබල අම්ලයේ පිට කරන H+ එක ජලය අරගෙන එයා H2O+ වෙනවා. හැබැයි ඒත් එක්කම ඇසිටේට් බවට පත් වෙනවා. ඊළඟට අපි ගමු කවුද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දුබල භස්මයක්. නැත්නම් ජලීය ඇමෝනියා ගන්න. නැත්නම් ඇමෝනියා ගන්න. ඇමෝනියා ජලය තුලදී ඇමෝනියා කරන්නේ ජලයෙන් H+ ගන්න එකනේ. ඒතර ජලයෙන් H+ අරගෙන එයා ඇමෝනියම් අයන බවට පත් වෙනවා. පැහැදිලිද කියන එක? ඊළඟට ජලයේ ඉතුරු වෙන OH-. හරිද? ඔන්න ඕකනේ සීන් එක දැන් මෙතෙන්දි වෙන. ජලයට දැම්මම ඇමෝනියා භාෂ්මික. ඒ නැතත් ඇමෝනියා වායු අවස්ථාවේදී වුණනම් ඇමෝනියාට H+ එකක් ලබාගෙන ඇමෝනියම් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නේ. එතකොටත් අර H+ එකක් ලබා ගන්න ඉන්නේ ඇමෝනියා එතෙන්දි හැසිරෙන්නේ එයා භස්මයක් විදියට. දැන් ඕනෑම තත්ත්වයකදී අම්ලයක් විදියට ක්‍රියා කරන්න එයා H+ එකක් ලබා ගන්න ඕනේ. භස්මයක් විදියට ක්‍රියා කරන්න නම් එයා H+ එකක් අරගන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? දැන් මෙතනදී බලන්න මෙන්න මේ ලෝරි බෝන්ස්ටඩ් සමතුලිතයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ දුබල අම්ල ප්‍රබල අම්ල ඔවා තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔයාලට තේරෙනවා මේ HCl වගේම ප්‍රබල අම්ල. ඇසිඩික් වගේම දුබල අම්ල. ඒකට හේතුව ඔයාලා දකින්නේ
HCl නම් සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා. ඊළඟට ඇසිටික් කියන කෙනා දුබලව විඝටනය වෙනවා. ඒක තමයි තර්කය. දැන් අපි බලන්න ඕනේ ඇයි මේ HCl ප්‍රබල අම්ලයක් වෙන්නේ? ඒ කියන්නේ HCl ඇයි සම්පූර්ණයෙන් විඝටනය වෙන්නේ? ඇසිටික් ඇයි දුබලව විඝටනය වෙන්නේ කියන එක. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ දෙගොල්ලන්ගේ හැදෙන ඇනායන. හොඳට අහගන්න. මේ දෙගොල්ලන්ගේම හැදෙන ඇනායන වල තියෙන බාෂ්මික ගතිය. ඒ කියන්නේ හොඳට අහගන්න. නැත්තම් භස්මයක් වීමේ හැකියාව. අපි දන්නවා HCl ගේ විඝටනය HCl සල්ෆියුරික් වගේ අම්ල ප්‍රබල විඝටනයක් කරන්න ළමයි ඒකේ හැදෙන ඇනායනය හොඳට අහගන්න. ඒකේ හැදෙන ඇනායනය භාෂ්මික ගතියෙන් ඉතා අඩු හින්දා. ඒතර භාෂ්මිකතාවක් උඩ නැහැ. භාෂ්මිකතාව කියන්නේ H+ එකක් අරගන්නේ නැති වීම. එතකොට HCl විඝටනය වුණාම හැදෙන Cl- ඒ විදිහටම ඉන්නවා. නැවත H අරගෙන HCl වෙන්නේ නැහැ. මේකදී අතට ආපසු පැත්තක් නැහැ. ඒතකොට යන්නේ ඉස්සරහටම තමයි. හැබැයි මේ ඇසිටික් වලින් හැදෙන ඇසිටේට් වලින් නෝනේ. ඒ ඇසිටේට් නැවත භස්මයක් වෙනවා. බාන ඇසිටික් ගෙන් හැදෙන ඇසිටේට් භස්මයක් වෙනවා. නැවත මේ H එක උසුරගෙන එයා මෙහා බවටපත් වෙන්නත් බලනවා. ඒතකොට මෙහෙට යනකොට මෙහෙට යන ප්‍රමාණිකුත් තියෙනවා. ඒකට හේතුව ඇසිටික් ගෙන් හැදෙන ඇසිටේට් එයාගේ ඇනායනය ඇසිටික්ගේ ඇනායනය ඇසිටේට් භස්මයක් වෙනවා. එයා භස්මයක් වෙලා ක්‍රියාත්මක වෙලා ඇසිටික් බවට පත් වෙන්න ගන්නවා. ඔබ තමයි සීන් එක. අන්න මෙයාට අපි නමක් කියනවා. දුබල අම්ලයක ඇනායනයට අපි ලස්සන නමක් කියනවා. ඒ තමයි එයාගේ සංයුග්මක භස්මය. මේ තමයි එයාගේ සංයුග්මක භස්මය. සංයුග්මක භස්මය. මේ තමයි එයාගේ සංයුග්මක භස්මය. ඊළඟට මෙතනදී අර දැන් බලන්නකො එහෙනම් ඇයි ඇසිඩික් දුබල අම්ලය වුනේ? ඇසිඩික් දුබල වෙන්න ප්‍රධාන හේතුව එහෙනම් ඇසිඩික් නෙමෙයි. ඇසිඩික්ගෙන් හැදෙන ඇසිටේට් ඉන්නවනේ. එයාගේ ඇනායනි අන්න ඇනායනීය භස්මයක් වීම. අන්න ඒකයි හේතුව. ඒ වගේම HCl ප්‍රබල වෙන්න හේතුව HCl හින්දා නෙමෙයි. HCl ගෙන් පිට කරන H+ වලින් H+ පිට කරද්දී හැදෙන Cl- ඉන්නවා. ඒ Cl- නැවත භස්මයක් නොවීම. එයා නැවත H+ ලබා නොගැනීම. අන්න ඒක තමයි ප්‍රධාන හේතුව. වෙන කිසිවක් නෙමෙයි. ඒක තමයි ප්‍රධානම හේතුව. තේරුණාද? වෙන කිසිවක් නෙමෙයි. පැහැදිලිද කියන එක නිසා හොඳට තේරුම් ගන්න. අම්ලයක් වීම භස්මයක් වීම කියන කාරණාව. ඊළඟට මේ ඇමෝනියා ගන්නකො. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සම්පූර්ණයෙන් විඝටනය වෙනවනේ. හැබැයි ඇමෝනියා සම්පූර්ණ විඝටනය වෙන්නේ එයා දුබල භස්මයක්. එයා දුබල භස්මයක් වෙන්නේ ඇයි? ඇමෝනියාගෙන් විඝටන වෙලා හැදෙන මේ H+ අයන ඇමෝනියම් අයන නැවත H+ පිට කරලා ඇමෝනියා බවට පත් වීම. ඇමෝනියාගෙන් හැදෙන ඇමෝනියම් අයනය නැත්නම් භස්මයකට අදාළව හැදෙන කැටායනය නැවත H+ පිට කරලා ඇමෝනියා බවට පත් වීම. දැන් ඇමෝනියම් නැවත H+ පිට කරන හින්දා තමයි මේක ආපස්සට යන්නේ. H+ පිට කරලා H+OH- අරගෙන ඇමෝනියා බවට පත් වීම. එහෙනම් මට කියන්න ඇමෝනියා කියන දුබල භස්මය නම් ඒ දුබල භස්මයේ කැටායනේ මෙතන හැසිරෙන්නේ අම්ලයක් විදිහට. එයා H+ පිට කරන හින්දා තමයි මේක දුබල වෙන්න බලන්නේ. ඒ ඉදිරි විඝටනේ දුබල වෙන්නේ. මොකද ඉදිරියට යද්දී හැදෙන එක ආය ආපස්සට යනවා යම් ප්‍රමාණයකට. යම් ප්‍රමාණයකින් ආපස්සට. ඒතකොට මේ සමතුලිත ඉදිරියට යන ප්‍රමාණය අල්පයි. සම්පූර්ණ විඝටනේ වෙන්නේ නෑ. කොටසයි විඝටනේ වෙන්නේ. එතකොට මෙයාට අපි කියනවා සංයුග්මක අම්ලය. බලන්න ඇමෝනියම් කියන්නේ නම් එයාගේ සංයුග්මක අම්ලය. හොඳට තේරුම් ගන්න. මේ සංයුග්මක අම්ල සංකල්ප ගොඩාක් අයට තේරෙන්නේ නෑ. මේක තේරෙන්නේ නැතුවම මේ පාඩම අමාරු වෙනවා. හොඳට තේරුම් ගන්න. එතකොට මේක දුබල අම්ලය. එහෙනම් දුබල අම්ලයකට අදාළ ඇනායනය ඒක තමයි යාගේ සංයුග්මක භස්මය. පැහැදිලිද කියන එක? දැන් මම කියන්නේ මේ ප්‍රතික්‍රියාවේදී ජලය හැසිරෙන්නේ කවුරු විදියට? මෙතනදී ජලය හැසිරෙන්නේ කවුරු විදියට? බලන්න ජලය මෙතනින් කරන්නේ H+ ලබා ගන්න එකනේ. මේ මෙතනදී හැසිරෙන්නේ ජලය H+ ලබා ගන්න. එහෙනම් ජලය මෙතනදී ඇත්තටම භස්මයක්. මේ ක්‍රියාවලින් ජලය භස්මයක්. එහෙනම් ජලය භස්මයක් නම් H2O+ කියන්නේ කවුද ජලය? බලන්න H2O+ නැවත H එක දෙනවනේ. H2O+ නැවත H එක ඇසිඩේට දෙනවනේ. ඒතර මෙතන හැසිරෙන්නේ මෙයා කවුරු විදියටද? මෙයා භස්මය නම් මෙයා කවුරු විදියටද? එයාගේ අයනේ H2O+. මෙතන බලන්න ඇමෝනියා භස්මය නම් එතන ඇමෝනියම් අයනය අම්ලයනේ. ඒකනේ එයා H+ එක දෙන්න හදන්නේ. ඒතර මෙතන H2O+ ඇසිඩේට H+ දෙනවනේ. එහෙනම් H2O+ කියන්නේ එහෙනම් එයාගේ ජලයේ සංයුග්මක අම්ලය.
ජලයේ සංයුග්මක අම්ලය. දැන් මෙතනදී ජලය හැසිරෙන්නේ බලන්න. මෙතනදී ජලය හැසිරෙන්නේ ඇමෝනියාට H+ දෙනවා. ඇමෝනියයි බස්මේ ජලයයි අම්ලය. එහෙනම් මෙතන ජලය හැසිරෙන්නේ අම්ලයක් විදියට. දැන් මෙතනදී එනම් OH- හැසිරෙන්නේ. මෙතනදී OH- හැසිරෙන්නේ කවුරුද කියලාද? OH- හැසිරෙන්නේ වෙන කවුරුද කියලා නෙමෙයි. OH- හැසිරෙන්නේ ජලයේ ඇන අයනය නැතහොත් ජලයෙන් ඇදෙන ඇන අයනය නැත්නම් ජලයේ තියෙන බෂ්මය. ජලයේ බාෂ්මික ඇන අයනය. දැන් ජලයේ තියෙන ඇන අයනය OH- නැවත H+ අරගන්නවා. එයා H+ අරගෙන නැවත ජලය බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙයා සංයුග්මක බෂ්මය. හොඳට තේරුම් අන්න එහෙමයි තේරෙන්නේ සංයුග්මක බෂ්මය. හොඳට තේරුම් ගන්න ඉස්සල්ලාම අම්ලය මොකද්ද සංයුග්මක බෂ්මය මොකද්ද එයාගේ තියෙන්නේ. බස්මියක් නම් එයාගේ ආම්ලික කැටායනය නැවත අම්ලයක් වෙන්න බලන්න. හැබැයි ওই දේවල් වෙන්නේ මේ දුබල තත්ත්වයට තේ විතරයි. මේ ප්‍රබල HCl ලගේ එහෙම වෙන්නේ නැහැ. පැහැදිලි කරගන්නවා. මෙතනදී H2O+ තමයි අම්ලයක් විදිහට හැසිරෙන්නේ. නමුත් නැවත මෙතන Cl- යන්නේ නැහැ නේ ආපස්සට. ඒතකොට මේක සංයුග්මක බස්මියක් නෙමෙයි. HCl ට සල්ෆියුරික් ලගේ හැදෙන ඇනායන සංයුග්මක බස්ම නෙමෙයි. පැහැදිලි? යාර බස්ම විදිහට හැසිරෙන්නේ යන්නේ නැහැ. පැහැදිලිද කියන එක? ඊළඟට දැන් හොඳම දේ ගත්තොත් දැන් මම තවදුරටත් ගන්න කොට විග්‍රහ කළා මේක මම ගන්නම් ඇසිටික් සහ ෆෝමික් අම්ලය අපි ඕගනික් ධර්ම පොඩ්ඩක් පාවිච්චි කරමු මෙතනදී ඔන්න ඉන්නවා ඇසිටික් අම්ලය ඔන්න ඇසිටික් අම්ලයට අදාළව විඝටනය ජලයට විඝටන වුණාම හැදෙනවා ඇසිටේට් හැදෙනවා ඊට අමතරව H2O+ හැදෙනවා භෞතික අවස්ථාවත් එක්ක ලියාගමු ඊළඟට ෆෝමික් අම්ලය මම ගත්තා. මට කියන්නේ දැන් ඔය දෙන්නගෙන් ආම්ලික ප්‍රබලතාව වැඩි කාගෙද? එහෙනම් ආම්ලික ප්‍රබලතාව වැඩි කාගෙද? කාර්යකල වල තේරෙන්නේ. ආම්ලික ප්‍රබලතාව වැඩි වෙන දරුවෝ ඕගනික් ධර්ම පාවිච්චි කරොත් මෙන්න මෙයානේ ෆෝමික්. අපි දන්නවා දැන් මේ කූච් කාණ්ඩයේ ද්‍රව්‍යතාවනේ වැදගත් වෙන්නේ ආම්ලික ගතිය. කූච් කාණ්ඩයේ මේ OH බන්ධනයේ ද්‍රව්‍යතාව. දැන් OH පාන්දේ ද්‍රව්‍යතාව ගත්තොත් ΔH ඍණ ΔH ධන. ඔයාලට තේරෙන්න ඕනේ මෙතන මේ ධන ගතිය හයිඩ්‍රජන්ගේ ධන ගතිය වෙන්නකොට ආම්ලිකතාව වැඩි. දැන් මෙතන ඇසිඩික් අවස්ථාව දැන් මෙතන මේ R කාණ්ඩයක් තියෙනවනේ. දැන් ෆෝමික්ගේ R කාණ්ඩයක් නෑනේ. අපි දැන් R කාණ්ඩයෙන් මෙහෙට ඉලෙක්ට්‍රෝන විකාශනය කරනවනේ. ඉලෙක්ට්‍රෝන විදිනවනේ මේ කාබන්. එතකොට මේ කාබන් ඉලෙක්ට්‍රෝන ගාස්තය වැඩි වෙනවනේ. එතකොට කාබන් ඉලෙක්ට්‍රෝන ගාස්තය වැඩි වෙනකොට ඔක්සිජන් දැන් කාබන්ගෙන් වැඩිපුර ගන්න. හයිඩ්‍රජන්ගෙන් නෙමෙයි. ඒතර හයිඩ්‍රජන්ගේ ධන ගතිය අඩු වෙනවා. එතකොට අපි දන්නවා R කාණ්ඩ ගාන වැඩි වෙනකොට තමයි ආම්ලිකතාව අඩු වෙන්නේ. එතකොට අපි දන්නවා ෆෝමික්ගේ ආම්ලික ගතිය වැඩි. ෆෝමික් හොඳ අම්ලයක් ඇසිඩික්ට වඩා. හොඳට තේරුම් ගන්න මේ තර්කය හොඳට තේරුම් ගන්න. ෆෝමික්ගේ ආම්ලික ගතිය වැඩි. ෆෝමික් හොඳ අම්ලයක්. එතකොට ෆෝමික්ගේ ඉදිරි විඝටනය වැඩි වෙනවා. සාපේක්ෂව දැන් මේ ඉදිරි විඝටනය ගත්තොත් ඇසිඩික්ගේ මම ලකුණු කරොත් මේ වගේ ඊතල දෙකක ප්‍රබලතාවකින් මෙයාගේ ටිකක් වැඩි. දැන් ඔය කම්පැරිසන් එක අපි දන්නවානේ. දැන් මම කියවන තර්කේ දැන් අම්ලයක් දුබල කරන්නේ ප්‍රබල කරන්නේ කවුරු හින්දාද? අම්ලයක් දුබල කරන්නේ ප්‍රබල කරන්නේ කවුරු හින්දාද? අම්ලයක් දුබල කරන්නේ ප්‍රබල කරන්නේ ඒක ඇනායනේ. දැන් HCl ප්‍රබල වෙන්න හේතුව ඇයි? ඇසිඩික් දුබල වෙලා. HCl ප්‍රබල වෙන්න හේතුව තමයි HCl ගෙන් හැදෙන ඇනායනේ නැවත H+ නොගැනීම. ඒ කියන්නේ එහා බස්මයක් විදිහට ක්‍රියා නොකිරීම. හැබැයි ඇසිඩික් දුබල වෙන්නේ ඇසිඩික්කින් හැදෙන ඇසිටේට් H+ අරගෙන ආපස්සට එළියට. නැත්නම් එයා සංයුග්මක බස්මයක් වීම. අන්න ඔය තර්කයට දැම්මොත් මේ ඇසිටේට් සහ ෆෝමේට් නම් මෙයාගේ නම ඇසිටේට් නේ. මෙයා ඇසිටේට් මෙයා ෆෝමේට් නම් ඔන්න ඔය තර්කය උඩ මට කියන්න මෙයා ඇසිටේට් මෙයා ෆෝමේට් නම් මේකේ ඉදිරි විඝටනය වැඩි වෙන්නේ ෆෝමික් වලනේ. ඒ කියන්නේ ෆෝමික් නේ ප්‍රබල අම්ලය මේ දෙන්නගේ ප්‍රබල අම්ලය ෆෝමික් නේ. එහෙනම් ෆෝමික් ප්‍රබල වෙන්න හේතුව ඒ. ඔයාලට තේරෙන්න ඕන දැන් මේ ෆෝමේට් H+ අරගෙන ෆෝමික් වෙන ගතිය අඩුයි. ඇසිටේට් විසින් H+ අරගෙන ඇසිටේට් වෙනවට වඩා. ඒ කියන්නේ ඇසිටේට් මෙතන ප්‍රබලව H+ අරගන්නවා. ඒ කියන්නේ බස්මයක් අතින් ගත්තොත් මේ ඇනාන දෙකෙන් කවුද වඩාත්ම බස්මය වෙන්නේ? කවුද වඩාත්ම බස්මය වෙන්නේ? බස්මය වෙන්නේ නම් ඇසිටේට්. එහෙනම් ඇසිටේට්ගේ බාස්මික ගතිය වැඩි. ඒක තේරුම් ගන්න. ඇසිටේට්ගේ බාස්මික ගතිය වැඩි. ඇසිටේට්ගේ බාස්මික ගතිය වැඩි. ඇසිටේට්ගේ බාස්මික ගතිය වැඩි හින්දා තමයි ඇසිටික් දුබල වෙන්නේ. ඒක තේරුණාද? ඇසිටික් දුබල වෙන්නේ. ෆෝමේට්ගේ සාපේක්ෂව බාස්මික ගතිය අඩු හින්දා තමයි ඇසිටික්ට වඩා ෆෝමික් වඩා ආම්ලික වෙන්නේ.
අන්නේ තර්ක ටික හොඳට තේරුම් ගන්න. අන්නේ සියුම් තර්ක හොඳට තේරුම් ගන්න. පැහැදිලි කියන කාරණා. ඊළඟට මුන්ට වඩා එතකොට ෆීනෝල් අඩුයි. මේ කාබොක්සිලික් අම්ලනේ. එතකොට ෆීනෝල් අඩුයිනේ. ෆීනෝල් අඩුයි. ෆීනෝල් ජලයට දැම්මම හැදෙනවා ෆීනේට්. ෆීනෝල් තවත් අඩුයි. ඇසිඩික් මෙහෙම ඉන්නවා නම් ෆීනෝල් මුන් දෙන්නටම වඩා අඩුයි. ෆීනෝල් මෙච්චර පොඩ්ඩයි යන්නේ. ෆීනෝල් තවත් අඩුයි. එහෙනම් ඇයි ෆීනෝල්ගේ ආම්ලිකතාව තවත් අඩුයි? ඒ කියන්නේ මුන් දෙන්නටම වඩා මූ බාස්නිකයි වැඩි. මේ ෆීනේට් බාස්නික වෙන තරමට එයා යන්නේ එහා පස්සට. ඒතකොට ඉදිරි විකට්නේ අඩු වෙනවා. ඒතකොට ෆීනෝල් අම්ලයක් විදිහට ක්‍රියා කිරීම දුර්වල වෙනවා. තේරුණාද? එහෙනම් එතකොට ෆීනෝල් තවත් දුබලයි. ෆීනෝල් දුබල වෙනවා කියන්නේ ෆීනෝල් අම්ලයක් විදිහට දුබල වෙනවා කියලා කියන්නේ ෆීනේට් භස්මයක් විදිහට. එයාගේ ඇනායනයේ භස්මයක් විදිහට ප්‍රබලයි. ඒ කියන්නේ ෆීනේට්ගේ භාෂ්මිකතාව වැඩි. දැන් අපි සාරාංශගත කරොත් උතනදී එහෙනම් ආම්ලික විකටනේ කොහොමද දෙන්නේ? ආම්ලික විකටනේ උනේ මේ ඕගනික් වලින් අම්ල භස්ම වලට තේරුම් ගන්න. ෆෝමේට් වැඩි. ෆෝමික් වැඩි ආම්ලික ගතිය. ඊට පස්සේ ඇසිඩික් අඩු වෙනවා නේ. අර ආර්කාන් ඉෆෙක්ට් එකත් එක්ක. හැබැයි ඔය කාබොක්සිලික් අම්ල ඊට වඩා ගොඩක් අඩුයි ෆීනෝල්ගේ. පැහැදිලිද කියන එක? ඊටත් වඩා අඩුයි අපි ගන්න මධ්‍යසාරයක්. අපි ගමු එතනෝල් වගේ මධ්‍යසාර තවත් අඩුයි ආම්ලිකතාව. ඒක අපි දන්නවා මේ ආම්ලිකතාව මෙහෙට යද්දි අඩු වෙනවානේ. නැත්නම් මේ පැත්තට යද්දි වැඩි වෙනවා ආම්ලිකතාව. මෙහෙට යද්දි ආම්ලික ගතිය වැඩි වෙනවා. එතකොට අපි දන්නවනේ ආම්ලික ගතිය වැඩි වෙන්නේ ඒ ඇනායන වල බාස්මික ගතිය අඩු වෙනකොට. තේරුණාද? ආම්ලික ගතිය වැඩි වෙනවා. එතකොට මේ අම්ල වලට අදාළ ඇනායන අපි ගමු දරවශී. අම්ල වලට අදාළ ඇනායන ගම අපි මේකට අදාළ. අම්ල වලට අදාළ ඇනායන. එතකොට අපි ගත්තොත් අම්ල වලට අදාළ ඇනායන ෆෝමික්ගේ ඇනායනය තමයි ෆෝමේට්. ෆෝමික්ගේ ඇනායනය තමයි ෆෝමේට්. සහ ඊළඟ ඇසිටික් අම්ලයක් වෙනකොට ඇසිටික්ට අදාළව හැදෙන ඇනායනය තමයි ඇසිටේට්. ඇසිටික්ට අදාළව හැදෙනවා ඇසිටේට්. එහෙම නේද? ඊළඟට ෆීනෝල්ට අදාළව හැදෙනවා ෆීනේට්. නේද? ඊට පස්සේ කවුද අපේ එතනෝල්ට අදාළව හැදෙනවා එතොක්සයිඩ් නේ. ඇල්කොක්සයිඩ් අයනේ එතොක්සයිඩ් අයනේ හැදෙනවා. දැන් මට කියන්න මෙහෙට උඩට යන්න ආම්ලිකතාව වැඩි. ඒතකොට මෙයාගේ විකට්නේ මෙන්න මේ වගේ නේ. ලොකු විකට්නයක් ඉදිරියට වෙනවා. මෙයාගේ මේ වගේ, මෙයාගේ ඊතර දෙකක් වගේ, මෙයාගේ එකක් වගේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේක ඉදිරියට උඩට යනකොට ඉදිරියට යන්න ඕන ගතිය වැඩි වෙනවා. ඒ ඉදිරියට යන ප්‍රමාණය වැඩි කියන අම්ලයක් විදිහට යන ප්‍රමාණය වැඩි. අම්ලයක් විදිහට යන ප්‍රමාණය වැඩි කියන්නේ මේ ඇනායන බස්මයක් විදිහට ක්‍රියා කරන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ. නැත්නම් පහළට යනකොට අම්ලයක් විදිහට විකටනේ අඩු වෙයි. ඒ කියන්නේ මුන් හැසිරෙන බස්මයක් විදිහට හැසිරීම වැඩි. ඒ නිසා අපි ගත්තොත් ඇනායන වල භාෂ්මිකතාව අර පිළිවෙලට වැඩි වෙනවා. පැහැදිලිද කියන එක? එහෙනම් භාෂ්මිකතාව ගත්තොත් ඇනායන වැඩිම වෙන්න ඕනේ එතොක්සයිඩ්. අන්න ඒ දරුම තේරුම් ගන්න. එතොක්සයිඩ් තමයි වැඩිම වෙන්න ඕනේ. එතොක්සයිඩ් භාෂ්මිකතාවයෙන් වැඩි. ඊට පස්සේ එන්න ඕනේ ෆීනේට්. ඊට පස්සේ එන්න ඕනේ ඇසිටේට්. ඊට පස්සේ භාෂ්මිකතාව අඩුම කෙනා තමයි ෆෝමේට්. බලන්න භාෂ්මිකතාව අඩු වෙනකොට තමයි ආම්ලිකතාව වැඩි වෙන්නේ. මේ අතර භාෂ්මිකතාව අඩු වෙනවා. භාෂ්මිකතාව අඩු වෙනකොට මේ අතර භාෂ්මිකතාව වැඩි වෙනවා. භාෂ්මිකතාව වැඩි වෙනකොට තමයි ආම්ලිකතාව අඩු වෙන්නේ. ඒක තේරුම් ගන්න. වඩාත් එහෙනම් කිසියම් ආම්ලයක ඇනායනයේ වඩාත් භාෂ්මික නම් එයාගේ භාෂ්මය ගොඩාක් දුර්වලයි. ඒක පැහැදිලිද? තේරුණාද? පැහැදිලිද? ඊළඟට අපි ගමු අම්ල ගැන. දැන් මේක දුබල භාෂ්ම. දැන් දුබල භාෂ්ම විදියට අපි ගත්තොත් මේ දේවල් ලියා ගන්න ළමයි වීඩියෝ එක බලන ගමන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට හොඳට අහගන්න. දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙමනේ. දැන් ඇමෝනියා භාෂ්මයක් නේ. ඇමෝනියා අපි දන්නවා භාෂ්මයක්. ඇමෝනියා භාෂ්මයක් වෙනකොට H+ එකක් ලබා ගන්නවා. අරගෙන ඇමෝනියම් බවට පත් වෙන්න ගන්නවා. ඊළඟට මම ගන්න මේ වගේ මෙතිල් ඇමීන් වගේ ප්‍රාථමික ඇමීනය. එතකොට මෙතිල් ඇමීන් වගේ ප්‍රාථමික ඇමීනයකුත් H+ එකක් ගත්තම හැදෙනවා මෙතිල් ඇමෝනියම් අයනය.
මෙතිල් ඇමෝනියම් අයනය හැදෙනවා. මෙතිල් ඇමෝනියම් අයනය හැදෙනවා. දැන් ඕගනික් ධර්ම පාවිච්චි කරොත් මට කියන්න බාස්මික ගතිය වැඩි ඇමෝනියාගේද මෙතිල් ඇමීනේද? බාස්මික ගතිය වැඩි ඇමෝනියාගේද මෙතිල් ඇමීනේද? බාස්මික ගතිය වැඩි ඇමෝනියාගේද මෙතිල් ඇමීනේද බලන්න. අපි දන්නවා ආර් කාණ්ඩයේ ඉෆෙක්ට් එකත් එක්ක නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන ඝාතය වැඩි වෙනවනේ. අපි දන්නවා ආර් කාණ්ඩය වැඩි වෙනකොට නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන ඝාතය වැඩි වෙනවනේ. එතකොට දැන් මෙතනදී ඇමෝනියා බස්මයක් වෙනකොට කරන්නේ H+ ඉලෙක්ට්‍රෝනයක් දීලා H+ අරගන්නනේ. මෙයාත් H+ ඉලෙක්ට්‍රෝනයක් දීලා H+ ගන්නනේ වෙන්නේ. හැබැයි ඒ ගන්න හැකියාව වැඩි වෙනවා මේ නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන ඝාතය වැඩි වෙන්නේ. දැන් මෙයාගේ නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන ඝාතය ගොඩක් වැඩි. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන ඝාතය ගොඩක් වැඩි හින්දා අර එක සැරේක දැන් මෙයාට එක සැරේක දෙන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන තිබ්බොත් ඒ දෙය ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයා එක සැරේක බලන්න දෙන්නේ ඒ එක සැරේක දෙන තියෙන හැකියාව වැඩි වෙනවා තවත් ඉලෙක්ට්‍රෝන ඝාතයක වැඩි වෙයි. ඉලෙක්ට්‍රෝන තියෙනකොට ඉලෙක්ට්‍රෝන තියෙන්නේ බෑ එක සැරේක දෙන්න. ඒ තරක දාන්න. ඉලෙක්ට්‍රෝන හොඳට තිබ්බොත් තමයි තමන්ගේ තියෙන ඒගොල්ලෝ කර දෙන්න පුළුවන් කිට. දැන් අපිට කීයක් කර එකට දෙන්න පුළුවන් සල්ලි තියෙනවා. ඒ සල්ලි විදිහට ඉලෙක්ට්‍රෝන හිතන්න. ඒක සල්ලි වැඩි වෙන්නේ මෙයාගේ මෙතින් ලැබෙන්නේ. එහෙනම් වඩාත් භස්මයේ වෙන්නේ මෙතිල් ලැබෙන්නේ. ඒතකොට මෙතිල් ලැබෙන්නේ භාස්මික ගතිය වැඩි. භාස්මික ගතිය වැඩි. එහෙනම් මෙයාගේ ඉදිරියට යන්න තියෙන හැකියාව වැඩි ඇමෝනියාට වඩා. නේද? ඉදිරියට යන්න තියෙන හැකියාව වැඩි ඇමෝනියාට වඩා. එහෙනම් අර තරකේ දාමු. එයිද ඇමෝනියා දුබල වුණේ මේ දෙන්නම දුබල වෙන්න හේතුව මේ හැදෙන කැටායනය මේක සංයුග්මක අම්ලයනේ. මේක සංයුග්මක අම්ලය. මෙයා සංයුග්මක අම්ලය මෙයාගේ. සංයුග්මක අම්ලය. දැන් මෙතන හැදෙන කැටායන ආම්ලික හින්දා නැවත H+ පිට කරලා ඇමීනේ සහ ඇමෝනියා වෙන්න බලන්න භස්ම වෙන්න බලන්න. අන්නේ බලන ගතිය දැන් ඔයාලට තේරෙන්න ඕනේ දැන් මෙයාගේ ඉදිරියට යනවා කියන්නේ ඇමෝනියම්ට සාපේක්ෂව මෙයා මේ පැත්තට යන එක දුර්වලයි කියන එක. ආපස්සට යන එක දුර්වලයි කියන එක. හැබැයි මෙතනදී බලන්න ඇමෝනියා ඉස්සරහට අඩුවෙන් යනවා කියන්නේ මෙයාට සාපේක්ෂව. මෙයා මේ පැත්තට යනවට වඩා වැඩි ප්‍රමාණයකින් ඇමෝනියම් මේ පැත්තට යනවා. ඒ කියන්නේ වඩාත් ආම්ලික වෙන්නේ ඇමෝනියම්. එහෙනම් හොඳට අහගන්න දුබල භස්මය. දැන් වඩාත් බාස්මික ගතිය ප්‍රබල වෙනකොට ඒ දුබල භස්මයේ කැටායනයේ ආම්ලිකතාව අඩුයි. ඒතකොට ආම්ලිකතාව අඩු වෙන්නේ ඇමෝනියම්ගේ. මෙතිල් ඇමෝනියම්ගේ. එහෙනම් ආම්ලිකතාව වැඩි වෙන්නේ ඇමෝනියම්ගේ. මෙතිල් ඇමෝනියම්ගේ ආම්ලිකතාවය අඩුයි. මෙහෙට යද්දි තමයි ආම්ලිකතාව වැඩි වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට පහදන්න පුළුවන්. අර අම්ල භස්ම තර්ක ඔළුවට දාගන්න ලස්සනට සුපිරියට දාගන්න ආයි. පැහැදිලිද කියන්නේ? හරි ඊළඟට අපි ගත්තොත් හොඳට අහගන්න. මම මේ කියන්නේ. ඊළඟට අපි ගත්තොත් ඊළඟ වැදගත් දේ තමයි ලුයිස් අම්ලය. නැත්නම් ලුයිස් වාදය. දැන් ලෝරි බෝන්ස්ටර් කතා කරා එයා කිව්වේ ඕනෑම මාධ්‍යයක H+ එකක් ලබා ගත්තොත් භස්මයක් පිට කරොත් අම්ලයක් කියලා. ඊළඟට ලුයිස් කියන කෙනා තව ටිකක් මේක අම්ල භස්ම සම්බන්ධව විග්‍රහ කරන්න ගත්තා. එයා කිව්වා එක සැරේ උගලක් ගන්න කෙනෙක් ඉන්නවා නම් එක සැරේ උගලක් කෙනෙක් ගන්නවා නම් ඒක ලුයිස් අම්ලයක්. එක සැරේ උගලක් දෙනවා නම් එයා ලුයිස් භස්මයක්. දැන් උදාහරණයක් වශයෙන් ඇමෝනියා සහ මම ගන්නම් AlBr3. දැන් අපි දන්නවා ඇමෝනියා සහ AlBr3 ගේ AlBr3 ගත්තම එයාගේ අෂ්ටකය සම්පූර්ණ නැහැ. එතකොට හිස් කාක්ෂිය තියෙනවානේ අෂ්ටකය සම්පූර්ණත් නැහැ. එතකොට වෙන්නේ මුට එක සැරේ උගලක් ගන්න උවමනාව තියෙනවා. එතකොට ලුයිස් අම්ලයක් කියන කෙනෙක් විදිහට එයා හැසිරෙනවා. ලුයිස් අම්ලයක් විදිහට හැසිරෙන කෙනාගේ විශේෂත්වය තමයි එයාගේ අෂ්ටකය සම්පූර්ණ නොවි තිබීම. නැත්නම් හිස් කාක්ෂික තිබීම. එතකොට මේ එක සැරේ උගල මෙයාට ප්‍රදානය කරාට පස්සේ මෙයා හැසිරෙන්නේ ලුයිස්ට අනුව ලුයිස් භස්මයක්. දැන් ඇමෝනියා ලුයිස් භස්මයක්. ඇයි එයා එක සැරේ උගලක් දෙනවා. මෙයා ලුයිස්ට අනුව මෙයා අම්ලයක්. පැහැදිලි. ඕකෙන් තමයි විග්‍රහ කරන්නේ ලුයිස්ට අනුව අම්ලයක් සහ භස්මයක් හැසිරෙන විදිහ. ලුයිස්ට අනුව අම්ලයක් කියන්නේ එක සැරේ උගලක් ගන්න කෙනෙක් එක සැරේ උගලක් දෙන කෙනෙක්ට එයා කියන්නේ භස්මයක්. ඔන්න ඔය සංකල්පය තමයි මූලික සංකල්පය අපිට මෙතෙන්දී වැදගත් වෙන අම්ල භස්ම වල මූලික සිද්ධාන්ත ටික. පැහැදිලි. ඊට පස්සේ අපි එනවා අම්ල භස්ම වලට අදාළ ජලයේ තියෙන විඝටන සංකල්පය, ජලයේ විඝටනය KW, ඊළඟට pH අගය, පැහැදිලි. දුබල අම්ල දුබල භස්ම ආශ්‍රිතව Ka Kb අගය, පැහැදිලි. අන්නේ අවශ්‍ය කියන ඊළඟට තියෙන සංකල්ප වලට අපි ඊළඟ වීඩියෝ එකේදී අපි මේක හොඳට තේරුම් ගන්න. මෙතෙන්දී වැදගත් වෙන්නේ අම්ලයක් හඳුන ගැනීමයි භස්මයක් හඳුන ගැනීමයි. ඕකේ. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. මේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතිරි කොටස් ටික මේ ටික හොඳට අවබෝධ කරගන්න. විශේෂයෙන්ම ලෝරි බෝන්ස්ටර් අනුව අර කාබනික ආම්ලික
තා විචලනයේදී ඒ වගේම ඇමීන ඇමෝනියා වල මම ගත්ත තර්කේ පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න. පාඩිය හොඳට අහගෙන ඒක තේරුම් ගන්න. පැහැදිලිද කියන එක? එහෙනම් අතර මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට පුළුවන් ඊළඟ වීඩියෝ එක මේ අම්ල ප්‍රශ්න පාඩම දිගටම කන්ටිනියු කරන්න. මම මේ මූලික හැඳින්වීමක් තමයි මෙතෙන්දී ඔයාලට දුන්නේ. පැහැදිලි හැඳින්වීම හොඳට තේරුම් ගන්න. ඕකේ?